ආයිබෝවන් හොඳයි අද අපි බලමු මොහොම්කරණය කියන පාඩම යටතේ මූලද්‍රව්‍ය වලින් අණු හැදෙනකොට ඒ බන්ධන හැදෙනකොට සිදුවෙන මොහොම්කරණය නැත්තම් කාක්ෂික එකට මිශ්‍ර වෙලා ශක්තිමත් බන්ධනයක් හැදෙන විදිය ගැන එතකොට අපි කතා කරන්නේ මුලින්ම දැන් කාබන් පරමාණු ගැන තමයි වැඩිපුර අපි කතා කරන්නේ මොහොම්කරණයේදී. ඒකන්ද මම කොහොමද මේ මොහොම්කරණය සිද්ධ වෙන්නේ කියලා කාබන් පරමාණු අරගෙන පැහැදිලි කරන්නම්. අපිට විවිධ ක්‍රම වලින් මොහොම්කරණය ගන්න පුළුවන් කාබන් වල ඊළඟට අපිට අනිත් මූලද්‍රව්‍ය ඒ කියන්නේ ආවර්ත වර්ගයේ තියෙන අනිත් මූලද්‍රව්‍ය එක්ක සම්බන්ධ වෙලා නයිට්‍රජන් ඔක්සිජන් බන්ධන. එතකොට ඒවෙන් අපි මොහොම්කරණය අදාළ අණුව තුළ එයාගේ මොහොම්කරණය කොහොමද කියලා හොයන්න අපිට සමීකරණයක් තියෙනවා. ඒක පාවිච්චි කරලා වෙන ඕනෑම එකක හොයාගන්න පුළුවන් මොහොම්කරණය. එතකොට මේ මොහොම්කරණයට අදාළ වෙන්නේ අපි මීට ඉස්සෙල්ලා කතා කරලා තියෙන මේ මූලද්‍රව්‍ය පරමාණුක අපි දන්නවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් කියන්නේ කොහොමද ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටේට තියෙන්නේ කොයි කාක්ෂික වලද කොයි ශක්ති මට්ටම් වලද කොයි උපශක්ති මට්ටම් වලද කියලා. එතකොට අන්න ඒ උපශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන තමයි මේ බන්ධන හදනකොට වඩා ශක්තිමත් බන්ධනයක් හදන්න වඩා ස්ථායී එකක් හදන්න ඒ කාක්ෂික අතර තමයි මොහොම්කරණයක් වෙන්නේ. එතකොට අපි දන්නවා එතෙන්දී උපශක්ති මට්ටම් හැටියට අපි කතා කරන S කාක්ෂික, P කාක්ෂික, D කාක්ෂික අන්න ඒව අතර තමයි මේ මොහොම්කරණය වෙන්නේ. එතකොට අපිට අපේ සිලබස් එකේදී විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා S සහ P කාක්ෂික අතර මොහොම්කරණය. එතකොට D කාක්ෂිකයි SP කාක්ෂිකයි අතර මොහොම්කරණයේ අපි අණු ගැන කතා කරනවා. අපිට වැඩිපුරම තියෙන්නේ අර S සහ P කාක්ෂික අතර මොහොම්කරණය තමයි කතා කරන්නේ. හොඳයි එහෙනම් අපි බලමු. දැන් අපිට මේ මොහොම්කරණය කියන එක හේතු වෙන්නේ දැන් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් එක්ක පරීක්ෂා කරලා බැලුවාම උදාහරණයක් හැටියට අපි ගමු මෙතේන් අණු. එතකොට දැන් මෙතේන් වල මේ කාබන් මෙතන බන්ධන 4ක් හදලා තියෙනවා. එතකොට අපි කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගත්තාම එයාගේ එතකොට පරමාණු ක්‍රමාංකය 6යි. එතකොට 1s2යි 2s2යි 2p2යි. දැන් අපි ඒකේ කාක්ෂිකවල තියෙන විදිහ බැලුවොත් ඉලෙක්ට්‍රෝන 1s එකේ අපි දන්නවා දෙකක් පිරලා තියෙනවා. 2s කාක්ෂිකයේ තුල ඉලෙක්ට්‍රෝන දෙකක් පිරලා තියෙනවා. එතකොට 2p කාක්ෂික අපිට 3ක් තියෙනවා. 3 එතකොට ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. එතකොට මුලින් පිරෙන්නේ එක පස්සේ තමයි යුගලණය වෙන්නේ. දැන් එතකොට දෙක. එතකොට බන්ධන හදනකොට කරන්නේ මේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන කාක්ෂික නැත්නම් මේ යුග්ම ඉලෙක්ට්‍රෝන. මේව යුගලණය වෙච්ච මේ යුග්ම ඉලෙක්ට්‍රෝන අනිත් පරමාණුවේ බන්ධනයක් ඉලෙක්ට්‍රෝනයක් එක්ක බන්ධනය වෙනවා. එතකොට මේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝනයක් මේ කාක්ෂිකයට පැමිණෙලට යුගලණය වීමක් වෙනවා. අන්න එතකොට තමයි බන්ධනය හැදෙන්නේ. ඒ අනුව එතකොට අපි හයිඩ්‍රජන් ගත්තාම එයාගේ තියෙන්නේ 1s1ක් විතරයි. එතකොට මේ 1s1යි මේ තියෙන ඒවත් එක්ක තමයි යුගලණය වෙන්නේ බන්ධනය හදන්නේ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ හයිඩ්‍රජන් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් යුග්ම ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ කාබන්. එහෙනම් බන්ධන දෙකයි හැදෙන්න පුළුවන්. නමුත් එයා බන්ධන 4ක් හදනවා. අන්න එතෙන්දී අපිට ප්‍රශ්නයක් එනවා කොහොමද යාට සංයුජතාවය එහෙම වුනේ. එතකොට එහෙම වෙන්න හේතුව තමයි මේ කාබන් මොහොම්කරණයට ලක් වෙලා බන්ධන 4ක් හදන්න අවස්ථාව හදාගෙන තියෙනවා. කොහොමද වෙලා තියෙන්නේ? මෙන්න මේ 2x කාක්ෂිකයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් දෙනවා p කාක්ෂික. අන්න දැන් යුග්ම ඉලෙක්ට්‍රෝන 4ක්. හරි. එතකොට මේ මොහොම්කරණය වෙනකොට මේවා S එක මට්ටමක තියෙන ශක්තිය P එක මට්ටමක තියෙන්නේ මේගොල්ල එක ශක්ති මට්ටමකට එන.
ඒක නිසා බන්ධන වල ශක්තිය යම් ප්‍රමාණයකට සමාන මට්ටමට එනවා. ආන්න දැන් එතකොට යුග්ම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා කාබන්ගේ. දැන් බන්ධන 4 හදන්න පුළුවන්. අන්න ඒකයි එතකොට මොහොම්කරණයේදී වෙන්නේ. එතකොට අපි බලමු එහෙමනම් අපිට ගොඩක් වැදගත් වෙන්නේ මේ කාබන් වල මොහොම්කරණ අවස්ථා රාශියක් තියෙනවා. ඒක නිසා මුලින්ම අපි බලමු කාබන් ගැන. කාබන් වල කොහොමද මොහොම්කරණය වෙන්නේ? දැන් එතකොට අපි ගත්තොත් එහෙම එයාගේ අවස්ථා තුනක් තියෙනවා. භෞම අවස්ථාව, උත්තේජිත අවස්ථාව, ඊට පස්සේ තමයි එතකොට මොහොම් කරන අවස්ථාවට පෙළඹෙන්නේ. එතකොට එතෙන්දි මම අවස්ථා කීපයක් තියෙන නිසා මේක කෙටියෙන් අවස්ථා දෙක පෙන්වලා දෙන්න. දැන් එතකොට අපි දන්නවා එතකොට කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පරීක්ෂා කළාම එතකොට එයාගේ තියෙන මේ ශක්ති මට්ටමේ දැන් අපි මේ ශක්තියට අනුරූපව කතා කළොත් ආසන්න වශයෙන් මේ හරිය විතර වගේ කාබන්ගේ S2 ශක්ති මට්ටම තියෙනවා කියලා අපි කිව්වොත් ඊළඟට 2S ශක්ති මට්ටම මේ හරිය තියෙනවා කියලා කතා කළොත් ඊළඟට අපි කියනවා මේ හරිය තියෙනවා 2p එතකොට ශක්ති මට්ටම. දැන් 2p යාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 2යි ඔය විදිහට තියෙනවා. දැන් එතකොට මේකේ ඔය ඉලෙක්ට්‍රෝන ටික තියෙනවා. අපි එතකොට එයාගේ කාක්ෂික සටහන ගත්තොත්. දැන් එතකොට මේ මට්ටමේ තියෙන්නේ අපි එතකොට ඒක නිසා දැන් එතකොට ඒකේ කාක්ෂික පිරලා තියෙන විදිහ අපි ඇන්දොත් එක S කාක්ෂික එකයි ඒකේ ඉලෙක්ට්‍රෝන දෙක යොගණය වෙලා 2S කාක්ෂික එකයි ඒකේ ඉලෙක්ට්‍රෝන දෙකක් යොගණය වෙලා P කාක්ෂික 3යි ඒකේ ඉලෙක්ට්‍රෝන දෙකයි. හරි. දැන් අපි යනවා මෙයාගේ මේ මොහොම්කරණයේදී මුලින්ම වෙන්නේ එතකොට මෙතන දැන් අපි කියවා ඉලෙක්ට්‍රෝන එයාගේ S2S එකේ තියෙන ඉලෙක්ට්‍රෝනේ ගමන් කරනවා මේ P ශක්ති මට්ටම. ඒ කියන්නේ එතකොට මේක යනවා මෙන්න මෙතන. එතෙන්ට ගියාම දැන් අපි හඳුන්වනවා මේ අවස්ථාව උත්තේජිත අවස්ථාව කියලා. එතකොට එතෙන්දිත් අර විදිහටම අපි 1S මට්ටම 2S මට්ටම දැන් මෙතන තියෙන්නේ 2p මට්ටම. එතකොට S1S කාක්ෂිකයේ එහෙමම තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙක. දැන් උත්තේජිත අවස්ථාවේ එක ඉලෙක්ට්‍රෝනයයි 2S ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. එයාම ගිහිල්ලා තියෙනවා කොහාටද අනිත් p ශක්ති මට්ටම. දැන් එතකොට මේ p ශක්ති මට්ටමට මොකද වෙලා තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන දැන් අරක ඇවිල්ලා වියුග්ම ඉලෙක්ට්‍රෝන. අන්න දැන් උත්තේජිත අවස්ථාව. හරි. දැන් එතකොට තමයි මෙයාගේ නැත්නම් අපි excited state කියලා කියනවා. එතකොට දැන් ආසා වියුග්ම ඉලෙක්ට්‍රෝන 4යි බන්ධන හදන්න පුළුවන්. අන්න දැන් මෙතන ඉඳලා තමයි ඒගොල්ල
බන්ධන හදනකොට දැන් ශක්තියෙන් සමාන බන්ධන හෙන්න මේ දෙක එක මට්ටමකට එනවා මොහොම්කරණය. එතකොට මේ මොහොම්කරණය වෙනකොට මුලින් වෙනවා මෙයත් එනවා ඉහළට යනවා මේගොල්ල එනවා පහළට. තුන් දෙනා කියන්නේ කාක්ෂික හතරම එක මට්ටමකට S සහ P කාක්ෂික එක මට්ටමකට ආන්න දැන් එහෙනම් එක S එක එහෙමම තියෙනවා. දැන් දෙක S කාක්ෂිකේ නැහැ. ඊළඟට දෙක P මට්ටමේ එකක් නැහැ. දැන් මේගොල්ල එක මට්ටමකට ඇවිල්ලා S කාක්ෂිකයයි එතකොට P කාක්ෂික 3යි. ආන්න දැන් මොහොම්කරණය වෙලා. දැන් මෙතන මේ ඔක්කොම තියෙන නිසා දැන් මෙතන තියෙන්නේ S එකකුයි P 3කුයි තියෙනවා. අන්න දැන් ඒක හන්දා කාක්ෂික තුනම එකටම ඇහිලා දැන් අපි කියනවා S කාක්ෂිකෙත් කලවම් වෙලා P කාක්ෂිකෙත් කලවම් වෙලා ඒක හන්දා මේ අවස්ථාවට කියනවා අපි sp3 මොහොම්කරණය. ආන්න එතකොට sp3 මොහොම්කරණය හැදුනේ. ඊළඟට එතකොට මේකේ දැන් ඕක තමයි ගොඩක් වෙලාවට අපි කතා කරන එකක් මේක මොමන. අනිත් ඒ කියන්නේ සමහර වෙලාවට මේ P ගේ තියෙන කාක්ෂික තුනම මොහොම්කරණයට සම්බන්ධ නොවි තියෙන්න පුළුවන්. එතකොට ඒකෙදි එන්න පුළුවන් දෙකක් විතරක් නියම. එතකොට එතෙන්දී අපි බැලුවොත් එක S කාක්ෂිකේ එහෙමම තියෙනවා. එතකොට දැන් දෙක S එකේ නැහැ. දැන් මෙතන අපි ගත්තු දෙක P කාක්ෂික වලින් දැන් මෙතන තියෙන මේකෙන් දැන් අපි කව උත්තේජිත අවස්ථාවට ආවා. ඒ උත්තේජිත අවස්ථාවට ඇහිලා දැන් එතකොට මේ අවස්ථාවට එකක් ආවා. ඔන්න දැන් මෙතෙන් යනවා. එතකොට එතෙන්දී S එකක් එනවා. S එකක් තියෙනවා. මෙතන P කාක්ෂික වලින් දෙකක් එනවා. එක P එකක් එන්නේ නැතුව තියෙනවා. එකක් තියෙනවා. දැන් ආවේ මෙතෙන්ට S1යි P2යි. හරි. අන්න ඒ අවස්ථාවේ මොහොම්කරණය කියනවා අපි sp2 මොහොම්කරණය කියලා. අන්න sp2 මොහොම්කරණය හේතුව S කාක්ෂික 1යි P කාක්ෂික 2යි. හරි. එතකොට ඒ අවස්ථාව තමයි එතකොට අපිට තියෙන්නේ. එතකොට ඊළඟට සමහර වෙලාවට මේ P කාක්ෂික එතකොට දෙකක්ම ඉන්නේ නැතුව දැන් එතකොට වෙන්න පුළුවන්. ඊළඟ අපි අවස්ථාව බැලුවහම එක S කාක්ෂිකේ එහෙමම තියෙනවා. එතකොට දෙක S කාක්ෂිකෙත් යනවා. දෙක P කාක්ෂික වලින් දැන් එතකොට අපි මෙතන ඉඳලා ගත්තාම මේකේ මෙතන තියෙන දැන් P කාක්ෂික වල තොර තුනම තියෙනවා. මෙයාගේ එකක් තියෙනවා. මේකෙන් S එකක් එනවා. P කාක්ෂික වලින් දැන් එන්නේ එකයි. හරි. P කාක්ෂික වලින් එන්නේ එකයි. එතකොට ඒක මෙන්න මේ විදිහට අපි මෙතෙන්ද ගත්තොත් අන්න S කාක්ෂික වලින් එකක් ආවා. P කාක්ෂික වලින් එකයි එන්නේ. එතන දැන් තියෙනවා මෙහෙම දෙකක් එතන තියෙනවා. හරි. දැන් එතකොට එකයි මෙතෙන්ට ආවා. මෙතන තිබුණා එතකොට දෙකක්. එතකොට ඒ දෙකෙන් මොකද වුනේ? ඔක්කොම ටිකෙන් මෙයාගේ එතකොට මෙතෙන්ට අපිට පේන්න ඇවිල්ලා තියෙන්නේ දැන් P1. හරි. P2 හැමම තියෙනවා. අන්න S1 ගියා. එහෙනම් දැන් මොහොම්කරණයට ලක් වෙලා තියෙන්නේ එතන S කාක්ෂික 1යි P කාක්ෂික 1යි. ඒක හන්දා අපි ඒකට කියනවා එහෙනම් SP මොහොම්කරණය කියලා.
sp මොහොම් කරනවා. එතකොට අපිට වැඩිපුරම කතා කරන්නේ ඔය sp3 මොහොම්කරණය, sp2 මොහොම්කරණය සහ sp මොහොම්කරණය තමයි වැඩිපුරම කතා කරන්නේ අපිට. අන්න ඒක හන්දා දැන් එතකොට අපි දන්නවා කොහොමද අපිට එහෙමනම් මේ මොහොම්කරණය එතකොට එන්නේ කියලා. අපි එතකොට ඔය ශක්ති මට්ටම් ටික පරීක්ෂා කළාම අපිට පේනවා. එතකොට ඉස්සෙල්ලා එතකොට කාබන්ගේ සාමාන්‍ය අවස්ථාව, ඒක භෞම අවස්ථාව. එතකොට උත්තේජිත අවස්ථාවට එනවා sp යුගලණය වෙලා තියෙන 2s1 ඉලෙක්ට්‍රෝනයක් p කාක්ෂිකට දීලා ආන්න එතන ඉඳලා ඊට පස්සේ මොකද කරන්නේ මේකොල්ල ශක්තිමත් බන්ධනය හදන p කාක්ෂික 3මයි s කාක්ෂික 1යි ඒ කියන්නේ 2s1 එනවා ආන්න එතකොට මෙතෙන්ට එන්නේ දැන් එතකොට මෙතන මොහොම්කරණයට ලක් වෙලා ඔක්කොම ශක්තිය එක සමානයි ආන්න එතකොට ඒක අන්න p කාක්ෂික නෑ s කාක්ෂික නෑ මොහොම් කාක්ෂික දැන් තියෙනවා ඒක අපි කිව්වා sp3 මොහොම්කරණය එතකොට ඊළඟට මොකද වෙන්නේ මේකේ ඊළඟ අවස්ථාවේදී p කාක්ෂික ඔක්කොම එන්නේ නැහැ. දැන් එනවා p කාක්ෂික දෙකක් එනවා 2s1 යන. දැන් එතකොට s1කුයි p2කුයි. ආන්න එතකොට sp2 මොහොම් කරන්නේ. හරි. ඊළඟට අපි එතෙන්ට ගහම ඊළඟ අවස්ථාවේදී එතකොට p කාක්ෂික S1 යනවා 2s1 යනවා. p කාක්ෂික 3න් 1යි එන්නේ. දැන් මොහොම්කරණය වෙන්නේ කොහොමද? 2යි. ඒක අපි හඳුන්වනවා S1කුයි p1කුයි ආපු නිසා sp මොහොම්කරණය. ආන්න එතකොට ඔන්න ඔය මොහොම්කරණ අවස්ථාව තමයි අපිට කාබන්ගේ හම්බු වෙන්නේ. එතකොට වැඩිපුරම එතකොට මේකෙදී අපි දැනගන්න එකක් තමයි මේ මොහොම්කරණය වෙනකොට අපි ළඟ තියෙනවා බන්ධන වර්ග දෙකක්. එකක් සිග්මා බන්ධනය අනිත් එක ෆයි බන්ධනය. එතකොට මේ කාක්ෂික සම්බන්ධ වෙන විදිය තමයි අපි එතෙන්දි කියන්නේ. එතකොට මොහොම්කරණය. දැන් එතකොට අපි දන්නවා උත්තේජිත අවස්ථාවයි මේ අවස්ථාවට ආව මේ තියෙන දැන් අපි කාබන්ගේ මොහොම්කරණ අවස්ථාව. එතකොට සිග්මා බන්ධන කියලා කියන්නේ අපි දන්නවා එතකොට අදාළ කාබන් පරමාණුව බන්ධනයක් හදනකොට මේකේ අපිට කාක්ෂික තියෙනවා ඒ කාක්ෂිකයි අදාළ න්‍යෂ්ටියයි යා කෙරෙන රේඛාව. දැන් මෙතන න්‍යෂ්ටිය තියෙනවා. ඊළඟට මේ තියෙනවා කාක්ෂිකී අතිච්ඡාදනය වෙන පෘෂ්ඨය. එතකොට ඒකත් දැන් මේ p කාක්ෂික දෙකක් අතිච්ඡාදනය වෙලා තියෙන. එතකොට මෙතෙන්දි හැදෙන්නේ බන්ධනයට අපි කියනවා සිග්මා බන්ධනය. හරි. ඊළඟට එතකොට මේක පාර්ශ්විකව අතිච්ඡාදනය වුණොත් එහෙම. ඒ කියන්නේ පාර්ශ්විකව අතිච්ඡාදනය වෙනකොට අනිවාර්යයෙන්ම සිග්මා බන්ධනයක් තියෙනවා. ඒ කියන්නේ සිග්මා බන්ධනයකුත් තියෙනවා එතන. මේ සිග්මා බන්ධනයක් කොහොම තියෙනවා. නමුත් මේ දෙන්න තව p කාක්ෂිකයක් මේ පැත්තෙන් අතිච්ඡාදනය වෙනවා. ආන්නේ පැත්තෙන් අතිච්ඡාදනය වුණාම තමයි අපි කියන්නේ ඒකට ෆයි බන්ධන කියලා. ෆයි බන්ධන කියලා. ඔය අතුරින් මොහොම්කරණයෙන් හැදෙන්නේ සිග්මා බන්ධන. අන්න ඒක අපි දැනගන්න ඕනේ. සිග්මා බන්ධන තමයි මොහොම්කරණය හැදෙන්නේ. ෆයි බන්ධන මොහොම්කරණයට ලක් වෙන්නේ නැහැ. එතකොට මේ මොහොම්කරණය වුණාම sp3 මොහොම්කරණය වුණාම මොකද වෙන්නේ? මේ කාබන්ගේ තියෙන බන්ධන ඔක්කොම තනි බන්ධන. සිග්මා බන්ධන. එතකොට දැන් අපි හරියට දැන් ඔය අපි මෙතේන් අනුව කිව්වා වගේ. එතකොට මෙහෙම තියෙනවා. එතකොට යාගේ තියෙන ඔක්කොම මොහොම්කරණය වෙලා මේ තනි බන්ධන හැදෙනවා. එතකොට sp2 මොහොම්කරණයේදී හැදෙන්න පුළුවන් මොකද්ද? සිග්මා බන්ධනයක් බන්ධන දෙකක්. අර මොහොම්කරණය නොවෙච්ච එක්කෙනා ඉන්නේ ෆයි බන්ධනයක් එක්ක. මෙන්න මේ වගේ. දැන් මේක මේ ඔක්සිජන් එක තියෙනවා මෙතන මේ එක සිග්මා බන්ධනයයි එක ෆයි බන්ධනයයි. මේවා ඔක්කොම සිග්මා බන්ධන. හරි. එතකොට එතන සිග්මා බන්ධන. එතකොට එතන සිග්මා බන්ධන වෙන්නේ මොහොම් කාක්ෂික එක්ක සම්බන්ධ වෙච්ච. ඊළඟට අපි කාබන් ගත්තොත් මේ වගේ අවස්ථාවකදී
මෙතෙන්දි මේ හයිඩ්‍රජන් එක විතරයි සිග්මා බන්ධනයක් තියෙන්නේ. එතකොට ෆයි බන්ධන දෙකකුයි මෙතන තියෙන්නේ සිග්මා බන්ධන එකයි. හරි. එතකොට මෙතන ෆයි බන්ධන එකයි මෙතන ෆයි බන්ධන දෙකයි. හරි. ආන්න එතෙන්දි මෙතන මේ ෆයි බන්ධන එක තමයි මේ මොහොම් කරන්නේ නොවෙච්ච පීකාක්ෂිකයේ සම්බන්ධ වෙන්නේ කාබන්. ඒ වගේම මෙතන ෆයි බන්ධන දෙකක් හදනවා. තනි බන්ධනයත් දෙපැත්තේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ වගේ පැත්තෙන් සම්බන්ධ වෙලා එතකොට ඒකේ ඒ ෆයි බන්ධන දෙකට දායක වෙන්නේ මෙන්න මේ මොහොම් කරන්නේ නොවෙච්ච කාක්ෂික දෙක පී කාක්ෂික දෙක මේ දෙන්න මොහොම් කරවිලා ඒ දෙන්න තමයි මේ H එකයි මේ එක කාබන් එකත් එක්ක හදන්නේ. එතකොට මෙතන මේවා ඔක්කොම. එතකොට දැන් එතකොට මොහොම් කරණය දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා එතකොට සිග්මා බන්ධනේ හදන්න පුළුවන්. අපි දන්නවා එතකොට P කාක්ෂික මේක P මේ විදිහට අඳින්නේ අපි ඩම්බෙල් හැටද. එතකොට සමහර වෙලාවට පුළුවන් වෙනවා මේ P කාක්ෂිකයක් S කාක්ෂිකයක් එක්ක අදිච්චය හදන වෙලාව. S එකයි P එකයි. එතකොට SP එකක් හදන්න පුළුවන්. ඊළඟට මේකේ සමහර වෙලාවට S එක හදන්නත් පුළුවන්. ඒ කියන්නේ එකක් තියෙන එතකොට S කාක්ෂිකයක් අපි HK ගත්තොත් එහෙම. එතකොට මේ දෙන්නගේ තියෙන ගෝලාකාරය. එතකොට මේ දෙන්නගේ එතකොට ඒක නිසා මේ දෙන්න එක්කහුව වෙලා හදන්නත් පුළුවන්. ඒ කියන්නේ SS බා. එතකොට SS. එහෙමත් හදන්න පුළුවන්. ඒ කියන්නේ අපි එතකොට රේඛීය අතිච්ඡාදනයක් තමයි සිග්මා බන්ධනවල තියෙන්නේ. පාර්ශ්වික කාක්ෂික අතිච්ඡාදනයක් තමයි පැත්තෙන් අතිච්ඡාදනය වෙන්නේ P කාක්ෂික. පැත්තෙන් අතිච්ඡාදනය වෙනකොට බන්ධනේ ගැලවෙන්න ලේසි. කෙලින්ම හොඳට වැඩි පෘෂ්ඨයක් අතිච්ඡාදනය වෙනකොට මේකේ බන්ධනේ ගලවන්න ලේසියෙන් අමාරුයි. දැන් අපි මොහොම් කරණයේදී කරන්නේ අර අතිච්ඡාදනය වෙන පෘෂ්ඨය වැඩි කරනවා. හරි. දැන් මේකේ උදාහරණයක් ඇරලා අපි ගත්තාම එතකොට දැන් මේ කාක්ෂික දෙකේ එතකොට අපි මොහොම් කාක්ෂිකයක් වුණා. දැන් මේ සාමාන්‍ය විදිහට සිග්මා බන්ධනේ හැදුනාම P කාක්ෂිකේ අපි කියමු එතකොට මොහොම් කාක්ෂිකේ හැදුනාම මුගක් වෙලාවට මේ S කාක්ෂිකයකෝයි එතකොට අපි කියන මේ ඩම්බෙල් හැඩයට උරු P කාක්ෂිකුයි සම්බන්ධ වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? එයාගේ මේ ස්පර්ශ වෙන්න පුළුවන් පෘෂ්ඨය ගොඩක් වැඩි වෙනවා. අන්න එතකොට එයා සතු වෙන ශක්තිය ගොඩක් වැඩි. ඒක හන්ද එතකොට අපි ගත්තොත් එතකොට මේ මොහොම් කාක්ෂිකයේදී එතකොට මේ පැත්තේ ලෝබ් එකක් තියෙනවා ලොකුවට. මේ පැත්තෙත් එතකොට ලෝබ් එක ලොකුවට තියෙනවා. දැන් මේ සිග්මා බන්ධනේ හැදුවා. එතකොට මේ සිග්මා බන්ධනයට සාපේක්ෂව මෙයාගේ වර්ගඵලය නැත්තම් එකිනෙක අතිච්ඡාදනය ගැටෙන්න පුළුවන් පෘෂ්ඨය වැඩි. එතකොට බන්ධනය ශක්තිමත්. අන්න ඒකයි එතකොට මොහොම් කරණය සිද්ධ වෙන්නේ. ඕක තමයි එතකොට මම කාබන් යොදාගෙන අපි මොහොම් කරණය පැහැදිලි කළේ. එතකොට මේකේ අපි සාමාන්‍ය එතකොට S කාක්ෂිකය එකයි P කාක්ෂිකය තමයි වැඩිපුර මොහොම් කරණය වෙන්නේ. සමහර මූලද්‍රව්‍ය වල එතකොට මේ D කාක්ෂිකත් එක්කත් මොහොම් කරණය වෙනවා. අපිට ඒක සිලබස් එකේදී විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට මේකෙදි දැනගන්න ඕනේ එතකොට කාබන් වල මොහොම් කරණය සමහර වෙලාවට අපිට මේ අණු වලිනුත් දැනගන්න පුළුවන්කම තියෙනවා. සමහර අවස්ථාවලදී එහෙම දෙනවා. මොකද දැන් අපි ඒකෙන් දැනගන්නේ දැන් කාබන් තනි බන්ධන හදලා තියෙනවා නම් එයා මොකද වෙන්නේ? අයිති වෙන්නේ sp3 මොහොම් කරණයට. එක දිත්ත බන්ධනයක් තියෙනවා නම් එතකොට මෙතන මේ ඔක්සිජන් එක තියෙන්නේ සමහර වෙලාවට එයා ඔය අපි කාබනික රසායනීය ඇල්කීන කියලා කියනවා. මේ වගේ කාබන් අතර තියෙන්නත් පුළුවන්. එතකොට එයා හදලා තියෙන්නේ sp2 මොහොම් කරන. මොකද ඒක ෆයි බන්ධනය. එතකොට sp. ඒ වගේම තමයි සමහර වෙලාවට sp මොහොම් කරණය වුණාම සිග්මා බන්ධන දෙකයි කාබන්ගේ ෆයි බන්ධන දෙකක් තියෙනවා. මේ ඇල්කයින කියන සංයෝගේ සමහර වෙලාවට ඩයි නැත්තම් දිත්ත බන්ධන දෙකක් තියෙන ඇල්කයිනයක් හැදුවාම ඒකෙත් මෙතන තියෙන මේ කාබන්ගේ sp මොහොම් කරණය. හරි. මොකද ෆයි බන්ධන දෙකක් එයාට සම්බන්ධ වෙනවා. අන්න එතකොට මේ දෙපැත්තේ කාබන්ගේ එතකොට sp2 තියෙන්නේ. ඒක නිසා එතකොට අපිට සාමාන්‍යයෙන් කාබන් හදලා තියෙන ව්‍යුහය දැක්කහම කියන්න පුළුවන් එහෙමනම් තනි බන්ධන හතරම තියෙනවා නම් එයා sp3 මොහොම් කරණය ඒ ගඟට ෆයි බන්ධන එකක් තියෙනවා නම්
ඒ කියන්නේ තනි බන්ධන දෙකයි මේ වගේ දිත්ත බන්ධනයයි තියෙනවා නම් ඒක එතකොට sp2 මුහුම්කරණය ඊළඟට තනි බන්ධන එකක් සහ ෆයි බන්ධන දෙකයි සිබ්බ බන්ධනය කියන්නේ ත්‍රිත්ත බන්ධනයක් තියෙනවා. එතන තියෙන්නේ sp මුහුම්කරණය. සමහර වෙලාවට මේ වගේ දිත්ත බන්ධන දෙකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් වගේ ඒකෙත් තියෙන ඔය වගේ. එතකොට එතෙන්දි වෙන්නේ කාබන් සතුව තියෙන්නේ sp මුහුම්කරණය. එතකොට ඒක හන්ද අපිට හැබැයි ඒක කරන්න පුළුවන් අනිත් අණු වලට මේක තියෙන බන්ධන ගන්න අණු අනිත් මූලද්‍රව්‍ය වලට කියන්න බෑ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන හතරත් එක්ක අපි කියන්නේ. එතකොට නැත්තම් මේ විදිහට තමයි ඒක කියන්නේ. මම ඊට පස්සේ අනිත් අය එකක් කියන්නම්. එතකොට කාබන් වලට අණුව දිහා බලලා කියන්න පුළුවන් මුහුම්කරණය කොහොමද. ඊළඟට තව එකක් තියෙනවා අපිට මේ කාබන් දැන් මේ විදිහට අණු හදන නිසා ඒගොල්ලන්ගේ හැඩය හෝ බන්ධන කෝණයෙන් කියන්න පුළුවන්. දැන් එතකොට අපිට මේ වගේ එකක් දුන්නොත් දැන් මේකට අපි සාමාන්‍ය එතකොට බන්ධන කෝණය ආසන වශයෙන් අපි 109යි කියලා ගමු. එතකොට මෙයාගේ හැඩය එන්නේ චතුස්තලී. මෙයාගේ එතකොට බන්ධන කෝණ තුනක් තියෙනවා. එතකොට මෙයාගේ එක 120ක්. එතකොට මේක හැඩේ ඉන්න වෙලාවට තලීය ත්‍රිකෝණාකාර. ඊළඟට අපි මේ විදිහේ ගත්තොත් මෙතන එන්නේ බන්ධන කෝණය 180යි. හැඩය රේඛීය. දැන් එතකොට අර බන්ධන හදන එකත් එක්ක මම කිව්වේ අපිට දීලා තියෙනවා නම් බන්ධන කෝණේ තියෙනවා නම් 109 කියලා කාබන් වටේට එහෙමනම් අනිවාර්යෙන් මේ කාබන් සතුව තියෙන මුහුම්කරණය sp3 109 තියෙන බන්ධන හතරක් තියෙන්න ඕනේ හින්දා ඒ කෝණේ චතුස්තලයි. ඊළඟට හැඩේ චතුස්තලීය කියලා තියෙනවා නම් ඒකත් ඒකයි. මොකද හේතුව යා sp3 මුහුම්කරණය තියෙනවා. ඊළඟට තලීය ත්‍රිකෝණාකාර. එතකොට අර කෝණ තුන ඔක්කොම සමානයි. ඒ කියන්නේ ඒකේ අනිවාර්යෙන් එකක් ෆයි බන්ධනයක් සිබ්බ බන්ධන තුනයි. කාබන්ටයි මේක අදාළ වෙන්නේ. එහෙමනම් එතකොට මෙතන තියෙන කාබන්ගේ මුහුම්කරණය sp2. එතකොට ඒක නිසා තලීය ත්‍රිකෝණාකාරව කාබන් පෙන්නනවා නම් කාබන් විතරයි හැබැයි ඒක sp2. ඊළඟට අංශක 180ට පෙන්නනවා නම් ඒ කියන්නේ මේ විදිහානේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. එහෙමනම් එතකොට මේ කාබන්ගේ මුහුම්කරණය sp. ඒක නිසා රේඛීයව කාබන් තියෙනවා නම් එතන අණුවේ එයාගේ මුහුම්කරණය sp. ඒක නිසා අපිට සමහර වෙලාවට මේ අණුව දිහා බලලා අපිට කියන්න පුළුවන් එයාගේ මුහුම්කරණය පවතින්නේ කොහොමද කියලා. දල මේ තියෙන කෝණය හරි හැඩය අනුව. ඒක කාබන්ට තමයි අපිට පුළුවන් වෙන්නේ චතුස්තලීය වෙනවා නම් කාබන් අදාළ අණුවක් තුල. මේ මන් තනි අණුවක් ගත්තේ. ඒතර සමහර වෙලාවට යාගේ අණු දෙකක් ගත්තාම මෙහෙම තියෙන්න පුළුවන්. හරි ඔය විදිහට තියෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට තියෙන එකේ මෙයාගේ තනි බන්ධන හතරයි. මේ කාබන් අපි දන්නවා එයාගේ ජ්‍යාමිතිය එතකොට ගත්තාම එයාගේ හැඩය වෙන්නේ චතුස්තලීය. එතකොට එයා sp3. ඒක නිසා මේක sp3. දැන් මේක වෙන්නේ දිත්ත බන්ධනයක් තියෙනවා ඒ කාබන්ගේ. එතකොට මේ දිත්ත බන්ධනේ තියෙන නිසා ඒ කාබන් ගත්තාම එතකොට කාබන්ගේ දිත්ත බන්ධනයක් තියෙනවා. එතකොට එයාගේ මෙතන අණුවේ. එතකොට මෙතන තියෙන අණුවේ මේ කාබන්ට සාපේක්ෂව ගත්තාම මෙයාගේ දිත්ත බන්ධනය ෆයි බන්ධනයක් මෙතන තියෙනවා. එතකොට මෙයාගේ හැඩය ගත්තොත් කොහොමද වෙන්නේ? තලීය ත්‍රිකෝණාකාරයි මේ කාබන් විතරක්. ඒක නිසා
මේ කාබන්ටත් අපිට කිලිම කියන්න පුළුවන් යා sp2 කියන. දැන් මෙයාගේ තියෙන එතකොට sp3 එක. තනි බන්ධන තුනක් තියෙනවා. එයා චතුස්තරීය. අන්න ඒ විදිහට අපිට අණුවක් තුල තියෙන පරමාණු වල මොහොම්කරණය කියන්න පුළුවන්. ඒකයි එතකොට බන්ධන තියෙන. හුඟක් වෙලාවට කාබන්ගේ අපිට sp අවස්ථාව හම්බ වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථා සමහර වෙලාවට නයිට්‍රජන් එක්ක සම්බන්ධ වෙලා තියෙන අවස්ථා තියෙනවා. එතකොට නයිට්‍රජන්ගේ අර වෙනස් වෙනවා. යා වෙන පරමාණුවක්. එයාගේ ඒවා පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට මේ කාබන්ගේ විතරක් මෙතෙන්දී sp එහෙම නැත්නම් කාබන් ත්‍රිත්ව බන්ධනයක් ඔය හදන මේ අවස්ථාව මම කිව්වා තව කාබන්ට පුළුවන් ත්‍රිත්ව බන්ධනයක් දෙකක් හදන්න. එතකොට ඒ ත්‍රිත්ව බන්ධන දෙකක් හදන අවස්ථාවේ මේ කාබන් සතුව තියෙන්නේ sp මොහොම්කරණය. එතකොට ඒක නිසා අපිට මොහොම්කරණය කාබන්ට සාපේක්ෂව අඳුර ගන්න පුළුවන්. හැඩයෙන් ඊළඟට යාගේ බන්ධන කෝණය දීලා තියෙනවා නම් නැත්තම් එතකොට බන්ධන සංඛ්‍යාව 90 දිහේ බලලා. ඒ කියන්නේ කාබන් සතුව බන්ධන 4 නම් sp3 ඊළඟට තනි බන්ධන 2යි ද්විත්ව බන්ධනයයි නම් sp2 ඊළඟට ත්‍රිත්ව බන්ධනයක් හෝ ද්විත්ව බන්ධනයක් ත්‍රිත්ව බන්ධනයයි තනි බන්ධන 2යි තනි බන්ධන 1යි ඊළඟට ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා නම් එයා sp මොහොම් කරනවා. අපි බලමු වෙනත් මූලද්‍රව්‍ය වල මොහොම්කරණය. දැන් අපිට මේතෙන්දි කාබන් එක සම්බන්ධ වෙලා තියෙනවා නයිට්‍රජන්, ඔක්සිජන් අන්න ඒ වගේ අණු වල අපිට මොහොම්කරණය හොයන්න තියෙනවා. ඒතකොට ඒකට අපි මොහොම්කරණය සමීකරණයක් තියෙනවා. ඒකෙන් අපිට හොයා ගන්න පුළුවන්. මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා වෙනත් මූලද්‍රව්‍යයක N වල ඔක්සිජන් වල මොහොම්කරණය හොයන්න පුළුවන්. කාබන් වලටත් ගැලපෙනවා. හරි. ඒක නිසා අපිට වෙනත් මූලද්‍රව්‍යයක මොහොම්කරණය හොයනකොට මේ සූත්‍රය පාවිච්චි කරන්න වෙනවා. එතකොට එතන මේ සිග්මා බන්ධන සංඛ්‍යාව කියලා කියන්නේ එතකොට අදාළ මූලද්‍රව්‍යයේ සම්බන්ධ වෙලා තියෙන අණු අපි පරීක්ෂා කරන්න ඕනේ. එතකොට ඒකේ අණුවේ තනි බන්ධන තියෙන ඒවා ඔක්කොම සිග්මා බන්ධන. මොකද තනි බන්ධන කියලා කිව්වේ දැන් එතකොට සමහර වෙලාවට අපි ගත්තාම දැන් ඔක්සිජන් එක තියෙනවා නම් එතකොට දැන් ජලාන්නේ තියෙන්නේ ඔක්සිජන් තනි බන්ධන. ඊළඟට සමහර වෙලාවට අපි ඇමෝනියා අණුව ගත්තොත් ඒකේ නයිට්‍රජන් වල තනි බන්ධන. ඒවැ ද්විත්ව බන්ධන තියෙන අවස්ථා තියෙනවා. එතකොට දැන් අපි කිව්වා නයිට්‍රජන් එතකොට සමහර වෙලාවට ත්‍රිත්ව බන්ධන හදලා තියෙනවා කාබන් එක. ඒ වගේ. එතකොට ඔක්සිජන් එතකොට හදාන්නේ බොහෝ වෙලාවට ද්විත්ව බන්ධනයක් මේ වගේ. ඒකට අදාළ මොහොම්කරණ ගාය මේකෙන් හොයන්න පුළුවන්. එතකොට මෙතන මේ සිග්මා බන්ධන සංඛ්‍යාව කියන්නේ මේ වගේ මේ තනි බන්ධන තියෙනවා. එකසරි උගල කියලා කියන්නේ ඔය මූලද්‍රව්‍ය පරමාණු වල අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වහම ඒ ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙනවා යුගලණය වෙච්ච ඉලෙක්ට්‍රෝන තනි ඉලෙක්ට්‍රෝන නෙවෙයි. අන්න ඒවා එතකොට අපි ගන්නෙ එකසර ඉලෙක්ට්‍රෝන යුගල. දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් ඔක්සිජන්ගේ අපි දන්නවා පරමාණු ක්‍රමාංකය 8යි. අපි එතකොට යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වහම 1s2යි
2s 2යි 2p තියෙනවා එතකොට 4ක්. එතකොට අපි ආ කාක්ෂික පිරලා තියෙන විදිහ ගත්තාම 2s කාක්ෂික 2යි 2p කාක්ෂික 3 ඉස්සෙල්ලා එක එක පිරලා පස්සේ උගලණය වෙනවා. අන්න මේ ප්‍රධාන සංයුජතා කවචතාවේ ප්‍රධාන ශක්ති මට්ටම. දෙකේ එක එතෙන්දී අපි ගන්න එක එළියෙන් තියෙන ප්‍රධාන ශක්ති මට්ටම ගත්තාම වියුක්ම ඉලෙක්ට්‍රෝන දෙකක්. අන්න ඒ දෙක තමයි ඔක්සිජන්ගේ සංයුජතාවයට දෙකට දායක වෙන්නේ. දැන් මෙතන p කාක්ෂික දෙකේ යුගලකුයි S2S2 නැත්නම් 2S2 යුගලකුයි තියෙනවා. මේ දෙන්න තමයි එකසර යුගල. දැන් මේ ජල අණු හදනකොට ඒක හන්දර තනි බන්ධන දෙක මෙතෙන්ට සම්බන්ධ වෙනවා. මෙතෙන්දී අපි මේ අඳින්නේ එකසර යුගල කියලා. මේ 2s2 සහ මේ p කාක්ෂිකයේ තියෙන එක. අන්න ඒක හන්දා එදා අදාළ එකේ සිග්මා බන්ධන සංඛ්‍යාවට එයාගේ ඒ පරමාණුවේ එතන එකසර යුගලක් තියෙනවා නම් ඒ ගාන එකතු කළාම විකර්ෂක ඒකක ගානට සමාන වෙනවා. එතකොට මේ විකර්ෂක ඒකක ගාන අණු අපිට මොහොම්කරණය කියනවා. එතකොට ඒක නිසා විකර්ෂක ඒකක ගණන අපිට එන්න පුළුවන් 4. ඊළඟට 3 එන්න පුළුවන්. ඊළඟට 2 එන්න පුළුවන්. 4 නම් අපි කියනවා යාව sp3 මොහොම්කරණය. හරි. ඊළඟට 3 නම් අපි කියනවා යාගේ sp2 මොහොම්කරණය. ඊළඟට 2 නම් අපි කියනවා යාගේ sp මොහොම්කරණය. අන්න ඒක. එතකොට විකර්ෂක එක ගානයි. එතකොට අණුව කියන්න පුළුවන් විකර්ෂයේ ගාන 4ක් වෙනකොට sp3 මොහොම්කරණය, 3ක් වෙනකොට sp2 මොහොම්කරණය, 2ක් වෙනකොට sp මොහොම්කරණය. හැබැයි මේක අපි කිව්වා අර d කාක්ෂික වලින් මොහොම්කරණය වෙන එකට බොහෝ වෙලාවට අදාළ වෙන්නේ නැහැ. එතකොට d කාක්ෂික වල මොහොම්කරණය අපිට හමු වෙන්නේ අපේ තුන්වෙනි ආවර්තයේ ඉඳලා. ඒ කියන්නේ සල්ප වගේ එතනින් එහාට තියෙන මූලද්‍රව්‍ය වල තමයි අපිට. මොකද ඒගොල්ලන්ගේ තියෙනවා එතකොට 3D කාක්ෂික. ඒ 3D කාක්ෂික හිස් ඒවා තියෙන අයගේ පිරিলা නැහැ. එතකොට 1s 2s තියෙන ශක්ති මට්ටමේ හිස් දී නැහැ. ඊට පස්සේ 3s වෙනකම් පිරෙන අයගේ තමයි මොහොම්කරණයට D කාක්ෂික සම්බන්ධ වෙන්නේ. එතකොට අපි අණු කීපයක් අරගෙන බැලුවොත් දැන් ඔක්සිජන් තියෙන අණුවක් ගත්තාම අපි කිව්වොත් COC. මේ තියෙන අපි සාමාන්‍යයෙන් ඊතර් කියන සංයෝගයක් පාදක රසායන. එතන මෙතන ඔක්සිජන්ගේ හේවුවාම දැන් අපි ඔක්සිජන්ගේ මෙතන තියෙන අපි ගන්නවා සිග්මා බන්ධන සංඛ්‍යාව 2යි. දාන එක සරයුගල දෙකක් තියෙනවා. ඔක්කොම එකතුව තියෙද 4යි. එහෙනම් මුළු විකර්ෂක එක ගාන 4යි. ඒ කියන්නේ යාට මාළේ මොහොම්කරණය මොකද්ද? sp ආන්නේ විදිහට අපිට හොයාගන්න පුළුවන්. හොඳයි. හොඳයි එහෙනම් අපි තව අණුවක බලමු එතකොට මේ විදිහට. දැන් මේකේ තියෙනවා කාබන් නයිට්‍රජන් ඔක්කොම. දැන් කාබන්ගේ මොහොම්කරණය අපිට කියන්න පුළුවන්. අපි කිව්වා මේ අර ක්‍රම වලින් කියන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මෙතන දිත්ත බන්ධනයක් තියෙනවා. ඒක හන්ද එතකොට එයාගේ මෙතන කාබන්ගේ අනිවාර්යෙන් එහෙනම් තියෙන්න ඕනේ sp2 මොහොම්කරණය කියලා. මේ කාබන්ගේ sp මොහොම්කරණය කියලා. මෙයාගෙත් එතකොට sp3, මෙයාගේ එහෙමනම් sp2, මෙයාගෙත් එතකොට sp3 කියලා. අපිට මේ සමීකරණොත් කියන්න පුළුවන්. එතකොට 1 2 3 4 කියලා දාමු. එතකොට දැන් නයිට්‍රජන්ගේම තමයි බැරි. නයිට්‍රජන් අපි දෙන්නෙක් ඉන්නවා 1 2 කියලා ගත්තොත්. එතකොට එක නයිට්‍රජන් ගත්තාම එයාගේ තියෙන එතකොට සිග්මා බන්ධන 2යි. එයාගේ ඉලෙක්ට්‍රෝන අපි එකසර දා ගන්න ඕනේ අෂ්ටකේ සම්පූර්ණ වෙලා තියෙනවා. මෙයාගේ මේ එක බන්ධනයක ඉලෙක්ට්‍රෝන 2යි. 1යි 2යි 3යි 4යි. එතකොට ඔක්කොම දැන් මෙතන 5යි 6යි දෙකක් අඩුයි. ඒක තමයි එකසර වෙන්නේ.
එතන සිග්මා බන්ධන කියන්නේ මෙතන මේ දෙකක් තියෙනකොට එකයි සිග්මා බන්ධන. එතකොට එහෙනම් එක නයිට්‍රජන් ගත්තාම එයාගේ මේ සිග්මා බන්ධන ගාන වෙන්නේ කීයද? 2යි. ඊළඟට එකසර යුගල වෙන්නේ එතකොට 1යි. ඔක්කොම කීයද? 3යි. එහෙමනම් එයාගේ විකර්ෂක ඒකක ගාන 3යි. එතකොට එයා මොහොම්කරණය වෙන්නේ මොකද්ද? sp2. අන්න ඒ විදිහට අපිට එනම් මේ නයිට්‍රජන්ගේ sp2 මොහොම්කරණය. ඊළඟට දෙක නයිට්‍රජන් ගත්තාම එහෙනම් අපි හොයන්න. එතකොට එයාගේ ගත්තාම එතකොට මෙතන බන්ධන තනි බන්ධන තුනක් තියෙනවා. ඒගොල්ලන්ගේ මේ එක ඉරකින් අපි ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එතකොට තව එකසර දෙකක් දාන්න ඕනේ මෙතන. එතකොටයි අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ 1 2 3 4 5 6 7 8. අන්න දැන් එතකොට එහෙනම් එයාගේ එකසර එක සම්පූර්ණ දැන් අපි ලියනවා එයාගේ එහෙනම් සිග්මා බන්ධන ගාන 3යි. එකසර 1යි. මුළු විකර්ෂක එක ගාන කීයද? 4යි. එහෙමනම් එයා sp ඒ අනුව මේ නයිට්‍රජන්ගේ මොහොම්කරණය sp3 වෙනවා. ඊළඟට අපි මේ ඔක්සිජන් ගත්තාම එතකොට ඔක්සිජන්ගේ මොහොම්කරණය හෙව්වහම එතකොට එයාගේ මෙතන තියෙන බන්ධන දෙකක් හදලා තියෙන්නේ. තව තියෙන ඔක්සිජන් අපි දන්නවා 8 සම්පූර්ණ වෙන අපි එකසර යුගල තව දෙකක් දාන්න. මෙතනින් 4යි බන්ධන දෙක දෙකේ එතකොට 8යි. දැන් එහෙනම් එයාගේ කීයද? පයි බන්ධන තියෙන්නේ 1යි. මේ ද්විත්ව බන්ධනයක තියෙන එක සිග්මා බන්ධනයයි. ත්‍රිත්ව බන්ධනයක එක සිග්මා බන්ධනයයි. ඒ අනුව එතකොට සිග්මා බන්ධන ගාන යාගේ 1යි. එතකොට එකසර යුගල ගාන එතකොට 2යි. ඔක්කොම 3යි. ඒ කියන්නේ මොහොම්කරණය කියන්නේ විකර්ෂක එක 3යි කියන්නේ නම් එයා sp2. ඒකයි එතකොට හොයන්න පුළුවන්. එතකොට ඒක අන්ද වෙන මූලද්‍රව්‍යයට හොයන්න පුළුවන් මේ විදිහට. අපිට අවශ්‍ය නම් එතකොට මේක කාබන් වලටත් දාලා හොයන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මෙතන තියෙන කාබන්ට දැම්මා කියලා. මෙතන කාබන්ගේ එතකොට බන්ධන ගාන 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි. අෂ්ටකයේ සම්පූර්ණ එකසර නැහැ. ඒකට අපි යාගේ සිග්මා බන්ධන ගාන ගත්තාම මෙතන H එක දෙකක් තියෙනවා. N එක තියෙන එකයි. ඒක අද සිග්මා බන්ධන කීයද? 3යි. එතකොට 5 බන්ධන අපි ගණන් ගන්න. එකසර නැහැ. එතකොට ඒක එකසර යුගල බිඳුවයි. මුළු විකර්ෂකයේ ගාන 3යි. ඒ කියන්නේ එතකොට එයාගේ මොහොම්කරණය නම් sp2. එතකොට අපිට මෙතන කාබන් සතුව තියෙන මොහොම්කරණය. එතකොට එයාගේ එක අපි නිකන් හෙව්වොත් එතකොට මෙතන තියෙන එතකොට ද්විත්ව බන්ධනයක් ඊළඟට මෙතන තියෙන්නේ 5 බන්ධනයක් තියෙනවා. ඒක නිසා එයාගේ නිකන් අපි හෙව්වොත් කියන්නේ එයාගේ sp2. අපි මෙහෙම සමීකරණය දාලා හෙව්වත් අපිට හම්බ වෙනවා sp2. අන්න ඒ විදිහට එතකොට අපිට මේ මොහොම්කරණය කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් එතකොට මේ සූත්‍රය දාලා ඕනම එක කියන්න පුළුවන්. හොඳට අපිට ප්‍රැක්ටිස් වුණාට පස්සේ කාබන් වල දැක්ක ගමන් මොහොම්කරණය කරන්න පුළුවන්. ඒතර අනිත් ඒවා අපිට ටිකක් අමාරුයි. එතකොට සාමාන්‍යයෙන් එතකොට සමහර අවස්ථාවලදී අපි කියනවා මේ ඉලෙක්ට්‍රෝන අදාළ එකේ අග්‍රස්තව එහෙම ඔක්සිජන් තිබුණොත් එහෙම ඒකේ කලාතුරකින් මොහොම්කරණය නොවි පවතින්නත් පුළුවන් කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ දැන් එතකොට මේ කාබනික රසායනයේ තියෙන අණුව. එතකොට එයාගේ එක කෙලවරක තියෙන මේ අපි කියනවා එතකොට ඒක අග්‍රස්ත ඔක්සිජන් එකක් කියලා. අන්න ඒකේ එතකොට සමහරවිට ඒකේ මොහොම්කරණය වෙලා තියෙන්න පුළුවන්. කලාතුරකින් නොවි තිබිය හැකි කියලා සමහර වෙලාවට ඔයගොල්ලෝ මාක් ස්කීම් එකේ එහෙම දැක්කොත් එතකොට මෙයාගේ එතකොට මොහොම්කරණය දැන් අපිට දැකපු ගමන් කියන්න පුළුවන් මෙයාගේ එතකොට 1යි 2යි 3යි 4යි. එතකොට මේකේ අහනවා ඒගොල්ලෝ අපෙන් මොහොම්කරණය අපි කිව්වොත් එහෙම එතකොට යාට අදාළ වෙන එකසර 2යි සිග්මා බන්ධන 1යි ඒකන මෙයාට අදාළ වෙන්නේ sp2 මොහොම්කරණය. එතකොට යාගේ මේ සිග්මා බන්ධනයට අදාළ මොහොම්කරණය අහනවා. අපෙන් අහනවා කාට මේ බන්ධනයට. දැන් මෙතන කාබන් ගේස් ගත්තාම අහනවා මොහොම්කරණය අන්න ඒ වගේ. එතකොට මෙතෙන්ද මේ ඔක්සිජන්ට සාපේක්ෂව මේ සිග්මා බන්ධනය හදන්න මොහොම්කරණයට සමහර වෙලාවට යාගේ
අර කෙලවරම තියෙන 2p කාක්ෂික දායක වුණා කියලා කියන්න පුළුවන්. එතකොට මෙතන කාබන්ගේ අපි කොහොමද මොහොම්කරණය කියන්නේ? එතකොට මෙතන කාබන් සතුව තියෙන මොහොම්කරණය sp2. ඒකත් අපෙන් ඇහුවොත් සමහර වෙලාවට මේ සිග්මා බන්ධනයේ මේ දෙන්න අතර තියෙන එකට කාබන්ගෙන් කවුද සම්බන්ධ වෙන්නේ? මොහොම් කාක්ෂික කලවම් වෙලා ඒ කියන්නේ sp2 එක. ඔක්සිජන්ගෙන් මොහොම්කරණයත් sp2 කලාතුරකින් කියනවා මේකේ 2p කාක්ෂිකෙත් එන්න පුළුවන් කියලා. ඒ විශේෂ අවස්ථාවල ඒ කියන්නේ අග්‍රස්ත ඔක්සිජන්ගේ මොහොම්කරණය නොවි තියෙන්න පුළුවන්. ඒකන්ද මාකස් කිම්කේ ඒක සමහර වෙලාවට දාලා තියෙන්න පුළුවන්. අපිට ලියන්න කිව්වම අපි sp2 කියලා ලිව්වොත් වැරදි නෑ. ඒක හරි. හරි. අර නොවි අවස්ථාවක් තියෙන වෙලාවට සමහර වෙලාවට ඒ උත්තර දෙක දීලා තියෙන්න පුළුවන්. ඊළඟට එතකොට මම පොඩ්ඩක් කියන්නම් මේ දැන් අපේ තුන්වෙනි ආවර්තයේ වගේ කියන්නේ සල්ප වගේ තියෙන එක මොහොම්කරණය කොහොමද වෙන්නේ කියලා. එතකොට ඒකට මේ සූත්‍රය අපිට වළංගු වෙන්නේ නැහැ. සූත්‍රය කියන්නේ සංඛ්‍යාව වළංගු වෙන්නේ නැහැ. මෙන්න මේවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි ගන්නවා දැන් ඔයගොල්ලෝ දන්නවා සල්ප ගත්තාම. ඒතර සල්ප අපිට හදනවා සමහර සංයෝග ක්ලෝරින් මෙහෙම 6ක් විතර තියෙන ඒවා. SCl6. එතකොට ගොඩක් වෙලාවට මේක හදනවා ඊළඟට අපිට වැඩිපුර අපිට හම්බ වෙන එක තමයි මේ SF6 එක. මොකද මේකේ ටිකක් අර ක්ලෝරින් පරමාණු ටිකක් ලොකු නිසා ත්‍රිමාණාවර්තාවයට එනවා චුට්ටක් SF6. එතකොට අපි බලමු මේක ක්ලෝරින් හදනවා නම් කොහොමද වෙන්නේ කියලා. එතකොට සල්පකේ අපි දන්නවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වහම එයාගේ 16ක් තියෙනවා. එතකොට 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p4යි. මෙන්න මේ තුන ශක්ති මට්ටම තියන අයගේ හිස් D කාක්ෂික තියෙනවා. හිස් D. ඒ කියන්නේ හිස් D කාක්ෂික තියෙනවා. හරිනම් තියෙන එතන ඒවා පිළිලා නැහැ ශක්තිය නැහැ හිස් ඒවා තියෙනවා. ඒක නිසා දැන් මේ දෙන්න අතර තමයි මොහොම්කරණය වෙන්නේ. එතකොට ඒ දෙන්න අතර මොහොම්කරණය වෙන්නේ කොහොමද? දැන් අපි මෙතන 3s ගත්තාම එයාගේ කාක්ෂිකේ පිළිලා තියෙනවා. ඊළඟට දැන් 3p කාක්ෂික 3ක් තියෙනවා. එතකොට ඒකේ යුගලන එක පිළිලා එකක යුගලක්. එතකොට 3d කාක්ෂික තියෙනවා හිස් ඒවා 5. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොයි d කාක්ෂික තියෙනවා. අන්න දැන් එතකොට දැන් මෙතන බැලුවාම බන්ධන 6ක් හදන්නේ සංයුජතාවය 6ක් වෙන්න ඕන. එතකොට ක්ලෝරින් එක ඉලෙක්ට්‍රෝනයයි සල්පගෙන් එක ඉලෙක්ට්‍රෝනයයි අරන් තියෙනවා. එතකොට එහෙනම් වියුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. දැන් මෙතන තියෙන වියුග්ම ඉලෙක්ට්‍රෝන 2ක්. එතකොට අපි මේක එක එකම ගියා වුණත් මේකේ 5යි තියෙන්නේ. අන්න එතෙන්දි වෙන්නේ මොකද? මේකේ 3s එක ඉලෙක්ට්‍රෝනයක් දෙනවා මේ D. ඒ වගේම 3p එකේ ඉලෙක්ට්‍රෝනිකුත් දෙනවා මෙතන. ආන්න දැන් එතකොට 3s ගේ එකයි. එතකොට 3p ගේ තියෙන එතකොට දැන් 3යි තියෙන්නේ. දැන් d කෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් උයි. හරි. අන්න දැන් එතකොට මේ තියෙන එතකොට උත්තේජිත අවස්ථාව. s කෙන් එකයි, ගියා p ගෙන් 3ක් තියෙනවා. දැන් d ගෙන් දෙකක් තියෙනවා. අන්න දැන් මේගොල්ල එකම මට්ටමක එනවා අර ශක්ති සටහනේ. එතකොට S1යි P3ම ආවා D ගෙන් දෙකක් ආවා. එතකොට දැන් ඔන්න එයාගේ 6 3යි 6යි. අන්න ඒකේ අපි කියනවා S1යි P3යි D ගෙන් 2යි අන්න මොහොම් කරන SPD2. එතකොට SPD2 එතකොට එතෙන්දී ඒක නිසා අපි එයාගේ මොහොම්කරණයට ලක් වෙනකොට එතකොට මේ විදිහට කාක්ෂික එතකොට 6ක් තියෙනවා. අන්න එතකොට ඒක තමයි අපි එතකොට එතෙන්දී සල්පවල සතුව අපි නිරූපණය කරන්නේ sp3d2. අපිට D මොහොම් කාක්ෂික නැහැ. නමුත් සමහරවිට MCQ උත්තරයක ඕක දීලා තියෙන පුළුවන්. ඒක ප්‍රශ්නේ උත්තරේ අදාළ වෙන්නේ නැහැ. එහෙම වගේ. ඒකයි එතකොට D වලත් මොහොම්කරණය වෙන්න පුළුවන්. ආන්න එතකොට ඒ ටික තමයි එතකොට අපි අද කතා කළේ. එතකොට මොහොම්කරණය ගත්තාම එකක් අපි මං කාබන් වල අරගෙන කළේ. ඒතර ඒකට ගොඩක් වෙලාවට මොහොම්කරණය කියලා කියන්නේ වඩා ස්ථායී බන්ධනයක් හදන්න. බන්ධනේ
ස්පර්ශ පෘෂ්ඨ වර්ගඵල වැඩි කරගන්න ශක්තිය වැඩි කරගන්න මේ මොහොම්කරණය වෙනවා. S කාක්ෂික වලින් මොහොම්කරණය වෙන්න ඒකයි P කාක්ෂික මොහොම්කරණය වෙනවා. ඒක තමයි අපි වැඩිපුරම කතා කරන්නේ. S එකකුයි P කාක්ෂික එකකුයි මොහොම්කරණයට ලක් වුණොත් SP මොහොම්කරණයක් එන්නේ. P කාක්ෂික 2යි S එකයි ආවොත් SP2 මොහොම්කරණයක්. P කාක්ෂික 3යි SP ආවොත් S එකයි ආවොත් SP3 මොහොම්කරණයක්. එතකොට ඉස්සෙල්ලා එතකොට කාබන් පරමාණු ගත්තොත් එයාගේ උත්තේජිත අවස්ථාවට ගිහිල්ලා එතකොට එතනින් අපි මොහොම් කරන අවස්ථාව ගියාම කාබන්ගේ sp3 sp2 sp අවස්ථා තුනම පෙන්නනවා. එතකොට වෙන මූලද්‍රව්‍යයක් ආවොත් එහෙම අපිට දැන් ඒකෙක් වෙනවා නයිට්‍රජන්ගේ ඔක්සිජන්ගේ. එතකොට ඒවටත් ගන්න පුළුවන් අපිට සූත්‍රයක් තියෙනවා. එතකොට කාබන්ගේ ගන්න පුළුවන් අපිට දැක්ක ගමන් තනි බන්ධන හතරක් නම් sp3 කියලා. තනි බන්ධන දෙකයි ෆයි බන්ධනයක ද්විත්ව බන්ධනයක් තියෙනවා නම් ඒක sp2 කියලා. ද්විත්ව බන්ධන දෙකක් හෝ ත්‍රිත්ව බන්ධනයේ තනි බන්ධනය තියෙනවා නම් SP කියලා ගන්න පුළුවන්. කෝණය අනුවත් ගන්න පුළුවන් අපිට කාබන්ගේ. එතකොට 109 ගානක් තියෙනවා. එතකොට ඒ 109ට ආසන්න කෝණේ තියෙනවා නම් එයාගේ අනිවාර්යයෙන් බන්ධන 4 එනකොට ඒ කියන්නේ චතුස්තලීය හැඩය එනකොට එයාගේ කෝණය වෙන්නේ එතකොට ඒ ගාන වෙනකොට SP3. නමුත් තලීය ත්‍රිකෝණාකාර හැඩයක් එයාට එනකොට කාබන් සතුව මොකද වෙන්නේ? එතකොට යාගේ එක කෝණයක් 120යි. එතකොට කෝණ 120යි කියලා හරි අපිට තලිය ත්‍රිකෝණාකාරයි කියලා කිව්වොත් එතකොට මොහොම්කරණය sp2 රේඛීය හැඩයක් හරි නැත්නම් 180ක බන්ධන කෝණයක් තියෙනවා නම් කාබන්ගේ අනිත් මූලද්‍රව්‍ය වල නෙවෙයි. එයාගේ මොහොම්කරණය sp. අනිත් එකට දාන්න පුළුවන් වෙන්නේ අපිට අනිත් මූලද්‍රව්‍ය වලට සමීකරණයක් තියෙනවා. ඒක තමයි අපි කිව්වේ සිග්මා බන්ධන සංඛ්‍යාව එකසර යුගල ගාන සමානයි විකර්ෂක ඒකක ගණන. අන්න විකර්ෂක ඒක ගන්න සමාන වෙනකොට අපිට කියන්න පුළුවන් ඒකේ මොහොම්කරණය කීයද කියලා. හැබැයි එතකොට අපිට 1 2 ආවර්තවල තියෙන මූලද්‍රව්‍ය තමයි තුන්වෙනි වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ඒතර විකර්ෂක ඒක ගන්න කියලා කිව්වේ යාගේ සිග්මා බන්ධන ගන්න එකසර මේ ෆයි බන්ධන ගන්නේ නැහැ. එතකොට ද්විත්ව බන්ධනයකින් එකයි සිත්‍ර බන්ධනයොත් එකයි. එකසර යුගලා එක අවකලම් 4 නම් sp3 3 නම් sp2 2 නම් sp මොහොම්. එතකොට ඒ ටික අදාළ නමුත් ඒවට සල්ප වගේ තුන කාක්ෂිකය තියෙන ඒවා වෙනස් ඒවා හදනවා. ඒවා හැබැයි sp2 sp3 ඒවත් හදනවා. හරි. ඒවා හදනවා නැත්තේ නැහැ. එතකොට මොකද දැන් සමහර අවස්ථාවලදී සල්ප sp2 sp3 ඒවා හදනවා. එතකොට ඒ අවස්ථාවලදී දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් එහෙම දැන් සල්ප SO3 එක. එතකොට එතෙන්දී S ද්විත්ව බන්ධනයක් ඕ ආයදිත බන්ධනයක් ඕ. මෙයාගේ තොට ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6 7 8 9 10 11 12. මොකද සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8 වෙන්නේ නැහැ ඒගොල්ලන්. එතකොට මෙයාගේ එතකොට සල්පගේ තියෙන ඔක්කොම මෙයාගේ පිටත ඉලෙක්ට්‍රෝන 6ම මෙතන තියෙනවා. අන්න ඒකයි එතෙන්දි බලන්නේ. මොකද අර එකතුව වෙනස් වෙනවා 10 වෙන්න පුළුවන් 12 වෙන්න පුළුවන් 8ම නෙමෙයි. ඒක නිසා 8 වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට මෙයාගේ මේ තියෙන්නේ සිග්මා බන්ධන 3ක් විතරයි. එතකොට සිග්මා බන්ධන 3ක් විතරක් තියෙනකොට එයාගේ මොහොම්කරණය අපිට අපේ මේකෙන් හොයන්න පුළුවන්. හරි. එතකොට අර පිටපණින අවස්ථාව තියෙනවා. ඒක අන්න සිග්මා බන්ධන 3ක් වෙන අවස්ථාව. ඒ කියන්නේ එයාගේ විකර්ෂකයක් ගන්න 3 එකසර නැති නිසා එතකොට මේ සල්පගේ මොහොම්කරණය sp2d කාක්ෂික සම්බන්ධ වෙලා නැහැ. ඒකයි. ඒ වගේ එතකොට එකිනෙකට වෙනස් අවස්ථා තියෙනවා. නමුත් අර අපි බලන්න ඕනේ එතකොට එයාගේ බන්ධන සංඛ්‍යාව වැඩි වෙන අවස්ථාවලදී දැන් මේක එතකොට එයාගේ බන්ධන තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12. එතකොට ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වටේට අෂ්ටකයේ එහායින් ගිහින්. ඒක නිසා ඒ අවස්ථාවලදී D මොහොම්කරණය සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මෙතෙන්දී අපි කිව්වේ ඒකද D කාක්ෂිකත් මොහොම්කරණය සම්බන්ධ වුණොත් SPD 2 D3 ඒ වගේ වෙනවා. ඒක. එතකොට අන්න ඒ ටික තමයි අපි කතා කළේ අද මොහොම්කරණය. එතකොට ඒකේ ප්‍රධාන වශයෙන් කාබන් ගැන කතා කළේ. හොඳයි එහෙනම් අපි අදට එතනින් නවත්වමු.